Hi friends, today I'm back with a new lesson. It is about one of the major lesson in the English language. Actually, there are 12 tenses in the English language. The present simple tense, the present continuous tense, the present perfect tense, the present perfect continuous tense. In the past tense, we have past simple tense, past continuous tense, past perfect tense, and past perfect continuous tense. So, in the future tense, we have future simple tense, future continuous tense, future perfect tense, and future perfect continuous tense. So, today my lesson is on the first lesson, it is present simple tense. The present simple tense is used to express a habitual action, to express a general or universal truth. සරල වර්තමාන කාලය භාවිතා කරනු ලබන්නේ to express a habitual action. සිරිත් පරිදි කරන දෙයක් පිළිබඳව ප්‍රකාශ කරන්න. To express general or universal truth. සාමාන්‍ය සත්‍යයක් විශ්වසාධාරණ සත්‍යයක් ප්‍රකාශ කරන්න. මේ පිළිබඳව විමසා බලමු. To express a habitual action කියලා කියන්නේ සිරිත් පරිදි කරන දෙයක්. පාසල් ළමුන් උදේම පාසල් යනවා. මේ අදහස සරල වර්තමානයෙන් කියන්න පුළුවන්. අම උදේම නැගිටලා යුම් පියුම් වැඩ කරනවා. My mother cooks early in the morning. වේලාසනින්ම උදේම මගේ අම්මා උයනවා. මේ අම්මගේ habitual action එක. ශිෂ්‍යයා පාසල් යනවා, ඒක ශිෂ්‍යයාගේ habitual action එක. My father goes to work every day. තාත්තා දිනපතාම වැඩට යනවා. මේ තාත්තාගේ habitual action එක. To express general or universal truth, සාමාන්‍ය සත්‍යයක් ප්‍රකාශ කරන්න පුළුවන්. සාමාන්‍ය සත්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්, නැත්නම් විශ්වසාධාරණ සත්‍යයක් universal truth එකක් ප්‍රකාශ කරන්න පුළුවන් සරල වර්තමාන කාලයෙන්. To express a general truth එකක් ගැන කතා කරොත් කෙනෙකුට කියන්න පුළුවන් I play cricket. මං ක්‍රිකට් සෙල්ලම් කරනවා. සාමාන්‍ය සත්‍යයක්. මේ වෙලාවේ කරනවා කියන අදහස නෙවෙයි ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන අදහස. විශ්වසාධාරණ සත්‍ය ප්‍රකාශ කරනකොට the sun rises in the morning. උදේට හිරු පායනවා. මේක ලෝකෙටම බලපාන දෙයක්. And sets in the evening. සන්ධ්‍යා කාලෙදී බැස යනවා. මේ කාරණේ සරල වර්තමාන කාලයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. මම මේ අවස්ථාවේදී ලොකු පැතුරුණු ප්‍රදේශයක් ආවරණය කරන්නේ පාසල් ළමුන්ට අවශ්‍ය ප්‍රමාණයේ දැනුමක් පමණයි මෙතෙන්දී ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට how to construct වාක්‍ය නිර්මාණය කරන විදිහ, the way of construction වාක්‍ය නිර්මාණ කරන විදිහ බලමු සරල වර්තමානයේ කොයි ආකාරයෙන්ද වෙන්නේ. singular subject plus singular verb complement. subject කියලා කියන්නේ ක්‍රියාව කරන කෙනා, doer of the action. ක්‍රියාව කරන කෙනා subject වෙනවා. එතකොට subject කොටස් දෙකයි, singular සහ plural. singular කියන්නේ ඒක වචන කර්තෘ, singular subject ඒක වචන කර්තෘ. නැත්නම් plural subject ගෙන් ආරම්භ කරන්න පුළුවන් බහු වචන කර්තෘ පදයෙන්. එතකොට දෙවෙනි පියවරට අපි verb එක තියන්න ඕන. verb එකත් subject අනුවයි තියන්න ඕන. If the subject of the sentence is in plural, we use plural verb. If the subject of the sentence is singular, we use singular verb. ඒක වචන කර්තෘට ඒක වචන ක්‍රියාපදයක්, බහු වචන කර්තෘට බහු වචන ක්‍රියාපදයක්
තැබීම තමයි මේ present simple tense නැත්නම් simple present tense කියන වාක්‍ය රටාවේ විදිය. ඊට අමතරව වාක්‍ය ඉදිරි කොටස් අපි කම්ප්ලිමන්ට් කියලා දැනට කතා කරනවා. ඉදිරි පාඩම් වලදී මම මේවා පිළිබඳ නැවත දීර්ඝ විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. meaning අර්ථය මොකක්ද? සරල වර්තමාන කාලේ අර්ථය මොකක්ද? කොයි විදිහෙන්ද මේකේ අදහස එන්නේ කියන එක බලමු. somebody does something or something happens. යමෙක් යමක් කරනවා හෝ යමක් සිද්ධ වෙනවා කියන අදහස. නිමල් reads. නිමල් reads. නිමල් කියවනවා. නිමල් කියවනවා. එතකොට යමෙක් යමක් කරනවා. නිමල් කියවනවා. Father repairs the car. තාත්තා කායික අලුත් වැඩියා කරනවා කියන අදහස. Father repairs the car. තාත්තා කායික අලුත් වැඩියා කරනවා කියන අදහස. යමෙක් යමක් කරනවා. ඒකයි අපි කිව්වේ somebody does something. or something happens. යමක් සිද්ධ වෙනවා. It rains. වහිනවා. It rains heavily here these days. මේ දවස්වල මෙහෙට තදින් වහිනවා. යමක් සිද්ධ වෙනවා. කවුරුත් වැස්ස වස්සනවා නෙවෙයි. යමක් සිද්ධ වෙනවා. ඉබේ සිදුවෙන දේවල්. එනිසා අපි කියනවා it rains. වහිනවා. එමනම් සරල වර්තමාන කාලයේ අදහස අවබෝධ කරගත යුතුයි. යමෙක් යමක් කරනවා හෝ යමක් සිද්ධ වෙනවා කියන අදහස. මෙයයි සරල වර්තමානයේට දෙන්න පුළුවන් අදහස. meaning එක. මා මුලින් සඳහන් කළා වගේ ඔබට සරල වර්තමාන කාලය වාක්‍ය නිර්මාණ විදියේදී මා පැහැදිලි කරා කර්තෘපදයෙන් ආරම්භ කරන්න start with the subject. Secondly we use verb. Thirdly we use complement, object or complement. Here I have mentioned as complement. මෙතනදී මා complement කියලායි සඳහන් කරලා තියෙන්නේ. එහෙම නැත්නම් object එකක් කර්මපදයක් පාවිච්චි කරන්න පුළුවන්. බලු මෙතන some plural and singular subjects. මෙතන මා සඳහන් කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ භාවිතා කරන සියලුම කර්තෘපද නෙවෙයි. මෙතනදී සමහරෙක් කර්තෘපද බහුල භාවිතා වෙන කර්තෘපද කීපයක් පාසල් සිසුන් භාවිතා කරන එදිනදා අප වාක්‍ය නිර්මාණයේදී භාවිතා කරන කර්තෘපද කීපයක් දාලා තියෙනවා. කොටස් දෙකකින් මම ඔබට පෙන්වලා තිබෙනවා plural subjects කියලා වෙනම කොටසක්, singular subjects කියලා වෙනම කොටසක්. බලන්න I, we, you, they, girls, children, people, boys, students. මේ සෑම පදයක්ම බහුවචනයි. බොහෝ ළමුන් පටලවා ගන්න තැනක් තමයි I ඒක වචනයි ශේෂලකන මොකද I තනි පුජ්‍යලේ. නැහැ ඉංග්‍රීසි භාෂාවේ නිත්‍ය බහුවචනයක් වශයෙන් I සලකන නිසා එය I බහුවචනයක් සේ සලකලා තිබෙනවා. ඒ නිසා මම මෙතන I බහුවචන කියන කොටසට අයිති කරලා දාලා තියෙනවා. දෙවෙනි අවස්ථාව මෙතන you කියන පදේ තියෙනවා. you කියන්නේ නුඹ නුඹලා කියන අදහස්. එහෙනම් එක්කෙනෙකුට ඔබ ඉදිරියේ ඉන්න එක්කෙනෙකුට නුඹ කියලා කියන්න පුළුවන් නැත්නම් ඔබ කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ ඉදිරියේ ඉන්න විශාල පිරිසකටත් ඔබලා කියන්න පුළුවන්. හැබැයි මේ සිංහල එහෙම කිව්වට ඔබ ඔබලා කියලා දෙකක් කිව්වට ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන පදයේ you පමණයි. you පමණයි. ඒ නිසා ඒ හොඳට අවබෝධ කරගන්න. they කියන්නේ ඔවුන්, girls ගැහැණු ළමුන් බහුවචනයි, children ළමුන් කියන අදහස. මෙතනත් බොහෝ ළමුන් වරද්ද ගන්නවා children's කියලා ඉස්සකුරක් දාලා ලියනවා. වැරදි. ඉංග්‍රීසි භාෂාවේ
children කියන්නේ ළමයා කියන අදහස, ළමයින් කියන අදහස බහුවචන පදයක්. people මෙතනත් වරද්ද ගන්නවා peoples කියනවා වැරදි. people විය යුතුයි. people බහුවචන පදයක්. ඒකට ආය අමුතුවෙන් s අකුරක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. children ට s අකුරක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. boys කියන පදයක් බහුවචනයි. students බහුවචනයි. බලන්න ඒක වචන කියන පැත්ත, singular කියන පැත්ත. he she it සර්වනාම පද තුනක් ඒක වචනයි. Ravi, Sunil, a boy, a girl, a child, a doctor, a man මේ සියලුම පද ඒක වචනයි. ඒක වචනයි. එහෙමනම් මෙහි පෙන්වා තිබෙන බහුවචනයේ නියෝජනය කරන මම මුලින් සඳහන් කරා වගේ සමස්තය නෙවෙයි. මේ පොදු කීපයක් පමණයි මම භාවිතා කරලා තියෙන්නේ. ඉංග්‍රීසි භාෂාව ඉගෙනගෙන යනකොට ඔබට බොහෝ වචන හොයාගන්න පුළුවන්. මතක තබා ගත යුතු වැදගත්ම දේ තමයි මේ බහුවචන පදයක් භාවිතා කරනකොට බහුවචන ක්‍රියාපදයක් භාවිතා කළ යුතුයි. උදාහරණයක් වශයෙන් I write. I බහුවචන පදයක්, write ලියනවාට ක්‍රියාපදය write බහුවචන පදයක්. හැබැයි he කියන පදය ඒක වචනයි. එහෙනම් he write කිව්වොත් වැරදි. he writes අගින් s අකුරේ ශබ්දය ඇහෙන්න ඕනේ. he writes, she writes, Ravi writes වෙන්න ඕනේ. verbs සරල වර්තමාන කාලයේ භාවිතා කිරීමේදී verb එක ඊටම වැදගත් වෙන බව මම මුලින් සඳහන් කළා. verbs කියන්නේ ක්‍රියාපද. කර්තෘ පදයට පසු අපි verb එකක් නැත්නම් ක්‍රියාපදයක් යෙදිය යුතුයි. ක්‍රියාපද කොටස් දෙකයි, plural, singular. plural කියන්නේ බහුවචනය. හොඳට මතක තියාගන්න ක්‍රියාපදයක් ඉංග්‍රීසි භාෂාවේ තියෙන්නේ බහුවචනෙන්. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපදයක් තියෙන්නේ බහුවචනෙන්. ඒ බහුවචන පද අපිට අවශ්‍ය වෙලාවට අපි ඒකවචන කර්තෘ පද භාවිතා කරන වෙලාවට ක්‍රියාපද ඒකවචන කරගන්නවා. එතකොට බහුවචන පදයේ තමයි ඔරිජිනල් පදය කියලා කියන්නේ. අපි වෙනස් කරලා හදාගන්නේ ඒකවචනය. ඒකවචනය වෙනස් කරලා අපි හදාගන්නවා. ඒකවචනය හදාගන්නේ, නිර්මාණය කරගන්නේ plural නැත්නම් බහුවචන පදයෙන්. මෙහි පෙන්වා තිබෙන පද දෙස අවධානය යොමු කරලා බලමු. dance නටනවා, dance, dances. බලන්න ඒක වචනය s අකුරක් අගින් මම පෙන්නලා තිබෙනවා. s අකුරක් අගින් අමුතුවෙන් ආදේශ කරලා තමයි ඒක වචනය හදලා තියෙන්නේ. dance, dances. දැන් I එක ගත්තොත්, V එක ගත්තොත්, U එක ගත්තොත්, they එක ගත්තොත්, children එක ගත්තොත්, boys එක ගත්තොත් dance කියන පදේ තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හැබැයි he, she, නිමල්, කමල්, a child, a doctor, a man මේ ඒක වචන ක්‍රියාපදත් එක්ක dances විය යුතුයි. dances විය යුතුයි. බලන්න මම එවැනි කීපයක් පෙන්නලා තිබෙනවා. write බහුවචනයි, writes ඒක වචනයි. speak කතා කරනවා, speaks කතා කරනවාට ඒක වචනය. run දුවනවා, runs දුවනවාට ඒක වචනය. offer පූජා කරනවා, දෙනවා කියන අදහස offers s අකුරකින් ඒක වචනේ නිර්මාණය කරලා තිබෙනවා. cut කියන්නේ කපනවා, cut කියන්නේ කපනවා, cuts කපනවාට ඒක වචනය. do කියන්නේ කරනවා කියන එකේ ඒක වචනය does. බලන්න does කියන පදය නම් s අකුරක් ආදේශ වෙලා නෙවෙයි හැදිලා තියෙන්නේ. do කියන පදයට es එකතු වෙලා තමයි does හැදිලා තියෙන්නේ, ඒක වචනේ හැදිලා තියෙන්නේ. go කියන ක්‍රියාපදයට එලෙසමයි go go බහුවචනයි යනවා කියන අදහස. එහි ඒක වචනය goes es එකතු වෙලා හැදිලා තියෙනවා. learn ඉගෙන ගන්නවා, learns ඉගෙන ගන්නවා. s අකුරක් ආදේශ කරලා ඒක වචනේ නිර්මාණය කරලා තිබෙනවා. Let's take a look at some of the examples given here. මේ පෙන්වා තිබෙන examples කීපයක් බලමු. We drink tea, you play cricket, they go by bus, he drinks tea, the bull breaks the fence, the woman milks the cow, the people cremate the corpse, the beggar eats stale rice, we offer flowers, boys pluck flowers.
we drink tea අපි තේ බොනවා. we බහුවචනයි drink කියන ක්‍රියාපදයේ බහුවචනෙන් තිබෙනවා. ඔබට පැහැදිලි වෙන්න මා අන්ඩර්ලයින් කරලා තිබෙනවා we සහ drink කියන පද දෙක. ඒ වගේම රතු පැහැදිලියෙන් වෙන් කරලා තිබෙනවා බහුවචන වාක්‍ය නිසා. you play cricket ඔබ ක්‍රිකට් සෙල්ලම් කරනවා. මේක ඔබලා ක්‍රිකට් සෙල්ලම් කරනවා කියන අදහස ගන්නත් පුළුවන්. හේතුව you වලින් ඔබලා කියන අදහස් දෙකම ලබා දෙන නිසා. they go by bus ඔවුන් යන්නේ බස් එකෙන්. මේ වාක්‍ය තුනම බහුවචනයි. බලන්න drink play go කියන ක්‍රියාපද බහුවචන පද. ඊළඟට he drinks tea. the bull breaks the fence. he drinks tea. ඔහු තේ බොනවා. he drinks tea. බලන්න ඊට පස්සේ drinks කියන ක්‍රියාපදයේ සකුරක් සහිතව පාවිච්චි කරලා තිබෙනවා. ඒක වචන වාක්‍යයක් නිසා. the bull breaks කියන සකුරක් සහිත වාක්‍යයක් තිබෙනවා. ගොනා වැට කඩනවා කියන අදහස, වැට කඩනවා කියන අදහස. the woman milks the cow කාන්තාව කිරි දෝනවා කියන අදහස. milk කිරිවලටත් කියනවා වගේම milks කිරි දෝනවා කියන අදහසින් යොදා ගන්න පුළුවන්. the woman කාන්තාව. the people cremate the corpse. people කියන්නේ බහුවචන පදයක්. නිසා cremate ආදාහනය කරනවා. cremate the corpse මල සිරුර. the beggar eats stale rice. සිඟන්නා පිළුණු බත් කනවා කියන අදහස. සිඟන්නා ඒක වචනය නිසා ක්‍රියාපදයේ eats. we offer flowers අපි මල් පූජා කරනවා. we බහුවචනයි නිසා බහුවචන ක්‍රියාපදයක් යොදලා තියෙනවා. offer flowers මල්. boys pluck flowers. boys බහුවචනයි. කොල්ලන් නැත්තම් පිරිමි ළමුන් මල් කඩනවා කියන අදහස මෙහි පෙන්වලා තිබෙනවා. මේ වාක්‍ය හොඳට අවබෝධ කරගෙන මේ නැවත භාවිතය තුලින් ඔබට පුළුවන් present simple tense පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න. Okay, now we are going to give you a task. ඔබ දැන් සූදානම් වෙන්න ඔබට වැඩක් පවරන්න. make as many sentences as you can. ඔබට පුළුවන් උපරිම වාක්‍ය ලියන්න. මෙහි ගොඩාක් වාක්‍ය ලියන්න පුළුවන්. everyday කියන පදය ආරම්භ කරලා තිබෙනවා. everyday කියන්නේ දිනපතා කියන අදහස. දෙවන කොලම් එකේදී මා ඔබට පෙන්වා තිබෙනවා I, we, you, they, the boys, Amila and Ajit. මේ හැම එකක්ම බහුවචන කර්තෘ පද. මේ හැම එකක්ම බහුවචන කර්තෘ පද නිසා ක්‍රියාපදයේ දීලා තියෙන එකම එක ක්‍රියාපදයයි go කියලා. බලන්න go කියන බහුවචන ක්‍රියාපදයේ දීලා තියෙනවා to school, to the market, to the office. එහෙනම් මෙතනින් ඔබට වාක්‍ය 6ක් හදන්න පුළුවන්. 6 කියන්නේ වාක්‍ය 18ක් නිර්මාණය කරන්න පුළුවන්. දෙවෙනි කොටසට යන්න everyday he, she, Ravi කියලා පෙන්වලා තිබෙනවා. බලන්න ඒක වචන පද නිසා ක්‍රියාපදයේ ඒක වචන කරලා තියෙනවා මෙතන. go කියන ක්‍රියාපදයෙන් නිර්මාණය කරගත්ත goes කියන ඒක වචන ස්වරූපේ භාවිතා කරලා තිබෙනවා. නැවතත් අනිත් ඔබ්ජෙක්ට් එක නැත්නම් කර්ම පදයේ පෙන්වලා තිබෙනවා. වාක්‍ය නිර්මාණය කරන්න. මේ වාක්‍ය නිර්මාණය කිරීමෙන් ඔබට හැකියාව තිබෙනවා ඉංග්‍රීසි භාෂාවේ ලොකු දැනුමක් ලබා ගන්න. ළඟට සූදානම් making questions ප්‍රශ්න නිර්මාණය කරන ආකාරය සරල වර්තමාන කාලයේ වාක්‍ය 7ක් පෙන්වලා තිබෙනවා මෙතන. බලමු. Do cats drink milk? Does a cat eat meat? Do dogs bark? Does a dog like bones? Do bakers bake bread? Do girls wear dresses? Does a boy wear shirts? මේ වාක්‍ය තුලදී ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඔබට පේනවා වාක්‍ය ආරම්භය කරලා තියෙන්නේ do සහ does කියන පද වලින්. ඇයි අප මේ do සහ does වලින් වාක්‍ය ආරම්භ කරලා තිබෙන්නේ? ඒ වගේම ඔබට පැහැදිලිව පේනවා වාක්‍ය අවසන් කරලා තිබෙන්නේ question mark එකෙන්. කලින් වාක්‍ය අවසන් කරේ question mark එකෙන් නෙවෙයි full stop වලින්. හැබැයි මේ වාක්‍ය අවසන් කරලා තියෙන්නේ question mark එකකින්. එහෙමනම් මේ වාක්‍ය ප්‍රශ්න ස්වරූපයෙන් තියෙන්නේ. බලන්න do cats drink milk?
do කියන්නේ බහුවචන පදයක්. cats කියන්නේ කොහොමද බහුවචනයි කියලා අපි දන්නවා. නාම පදේ බහුවචන කරලා තියෙනවා s අකුරක් දාලා. එමනම් බහුවචන වාක්‍යයක් ප්‍රශ්නයක් බවට පරිවර්තනය කිරීමේදී do කියන පදයෙන් ආරම්භ කළ යුතුයි. මේ වාක්‍යය දිහා බලන්න cats drink milk කියන එක. පෝසන් කිරි බොනවා කියන අදහස ප්‍රශ්නයක් බවට පත් කරලා තියෙනවා. do cats drink milk? මෙහි පෙන්වා තිබෙන දෙවන වාක්‍ය දෙස බලන්න. pay your attention for the given second sentence. දීලා තියෙන දෙවන වාක්‍ය දෙස අවධානය යොමු කරන්න. does a cat eat meat? දැන් මෙහි තියෙන්නේ does do නෙවෙයි. ඔබ දන්නවා do බහුවචනයි does ඒක වචනයි. එහෙනම් ඒක වචන වාක්‍යයකට මුලින් does කියන පදේ දැම්මොත් ඒ වාක්‍ය ඒක වචන වෙනවා. a cat eats meat කියන එක මෙහිදී ප්‍රශ්නයක් වශයෙන් තියෙනවා. does a cat eat meat? මේ තියෙන වැදගත්ම ග්‍රැමර් කොටස තමයි වාක්‍ය does වලින් ආරම්භ කළා නම් ක්‍රියාපදයේ බහුවචන කළ යුතුයි. මෙතන eats කියන ක්‍රියාපදය එන්න ඕනේ. නමුත් eat කියලා තියෙන්නේ ඇයි? does වලින් වාක්‍ය ඒක වචන වෙනවා. එහෙමනම් නැවත eats වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මුලදී අපි වාක්‍ය ආරම්භයේදී ඒක වචන කතුරු පදකින් ආරම්භ කළොත් ඒක වචන ක්‍රියාපදයක් තියන්න කියලා කිව්වා. ඒ කිව්වේ a cat eats meat වගේ වෙන්න ඕන කියලා. හැබැයි මෙහිදී ප්‍රශ්න නිර්මාණය කිරීමේදී does කියන ඒක වචන පදයෙන් වාක්‍ය ආරම්භ කළ විට දෙවෙනි පියවර ඒක වචන සබ්ජෙක්ට් දැම්මට පස්සේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න ක්‍රියාපදයේ බහුවචන ක්‍රියාපදයේ තැබිය යුතුයි. ඒ කියන්නේ ඒක වචන ස්වරූපය ඉවත් කළ යුතුයි. ඒට හේතුව තමයි වාක්‍ය ආරම්භයේ does කියන ඒක වචන පදයේ තිබෙන නිසා. තුන්වෙනි වාක්‍ය do dogs bark? බල්ලෝ බුරනවාද කියලා අහනවා. does a dog like bones? බල්ලෙක් නැත්නම් බල්ලෙක් bones හැට කටුවලට කැමතිද කියලා අහනවා. do bakers bake bread? bakersලා පාන් හදනවාද? පාන් පුච්චනවාද? බේක් කරනවාද කියලා අහනවා. එහෙනම් මේ හැම එකක්ම බලන්න. do bakers, do girls, does a boy? හැබැයි මතක තියාගන්න වාක්‍ය ආරම්භයේ do does පාවිච්චි කරනවා වාක්‍යයේ ඒක වචන බහුවචනයේ දෙස බලා. හැබැයි ක්‍රියාපදයේ ප්‍රධාන ක්‍රියාපදය කලින් තිබ්බා වගේ ඒක වචන බහුවචන කරන්නේ නැහැ. බහුවචනෙින්ම තැබිය යුතුයි වාක්‍ය ආරම්භයේ do does උනාට. තවත් උදාහරණ කීපයක් දෙස බලමු. does a dog fly? බල්ලෙක් පියාඹනවද? do boys wear dresses? පිරිමි ළමුන් ඇඳුම් අඳිනවාද? does a postman sell ice cream? තැපැල්කරු ice cream විකුණනවද කියලා යහන්නේ. do girls play football? ගැහැණු ළමුන් ෆුට්බෝල් සෙල්ලම් කරනවද? does a dog eat coal? යාට do bus drivers fly planes? does a cat fly? do birds live in the sea? කුරුල්ලන් මුහුදේ ජීවත් වෙනවද කියන අදහස. ඉතින් මේ වාක්‍ය දෙස ඔබ හොඳින් අධ්‍යයනය කරලා බලන්න do සහ does වලින් ආරම්භ වෙලා තියෙන වාක්‍ය අවසන් වෙලා තිබෙනවා question mark එකෙන්. මේවා ප්‍රශ්න නිර්මාණය කරලා තිබෙන්නේ. හොඳින් අවබෝධ කරගන්න does කියන පදයෙන් ආරම්භ වන ඒක වචන වාක්‍යයේ ක්‍රියාපදය බහුවචන වේ යුතුයි කියන එක හොඳින් මතක තබා ගන්න. මිළඟ අවස්ථාවේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඒක වචන සහ බහුවචන ක්‍රියාපදයක් සහිතව දීලා තිබෙන phrase නැත්නම් වාක්‍ය ඛණ්ඩයන් කීපයක් දීලා තිබෙනවා. මේදී බලාපොරොත්තු වෙන ඔබට පුහුණු වීමක් ලබා ගැනීමයි.
පුහුණුව නිතැතිමත් අවශ්‍යයි ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කරගන්න. If you want to increase your knowledge of English, you need more practices. So you have to practice again and again, then you can increase your knowledge of English. Here I have given a question. What does your father do? මම ඔබට මෙතන පෙන්නලා තිබෙනවා. ඔබේ තාත්තා මොකක්ද කරන්නේ? උදාහරණය B යටතේ දීලා තියෙනවා he drives a bus. He drives a bus. බලන්න he එක වචන කර්තෘ පදය drives ක්‍රියාපදයේ සකුර අවසන් වෙලා තියෙනවා. He drives a bus. ඔහු බස් එකක් පදවනවා. දැන් මෙහිදී මම කහ පැහැති කොටසෙන් පෙන්වා තිබෙනවා. කහ පැහැති කොටසෙන් පෙන්වා තිබෙනවා sell books. මේ බහුවචන වාක්‍ය නිර්මාණය කරන්න යොදාගත හැකි. රතු පැහැති කොටුවෙන් ඔබට අවබෝධ කරගන්න පුළුවන් sells book. මේක ඒක වචන වාක්‍ය නිර්මාණය කිරීමටයි මේ කොටස යොමු කරලා තියෙන්නේ කියන එක. එහෙමනම් බලන්න work in an office, works in an office. මේ ඔබේ පුහුණුව අරබය practice කිරීම වෙනුවෙන් මේ දීලා තිබෙන්නේ එකම වාක්‍ය ඒක වචන කර්තෘ පදයක් යොදාගෙනත් බහුවචන කර්තෘ පදයක් යොදාගෙනත් ඔබට පුහුණු වීමටයි මේ අවස්ථාව ලබා දීලා තියෙන්නේ. ඉතින් practice කරන්න. So you can boost your vocabulary. ඔබේ වාග්මාලාව වේගයෙන් ඉහළට දමා ගන්නට හැකියාව තිබෙනවා. ඉතින් මේ සරල වර්තමාන කාලය පිළිබඳ නැවත සවන් දෙමින් පුහුණු වෙලා හොඳ වාක්‍ය නිර්මාණය කිරීමේ හැකියාව ලබා ගන්න. ඔබ ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගන්න.